අදත් සුපුරුදු පරිදි නිර්වාණ පටිපදා සහ විදර්ශනා භාවනා යන මාතෘකාව යටතේ 68 වන ධර්ම දේශනාව ආරම්භ කිරීමට අප දැන් සූදානම්ව සිටින්නේ. මේ ධර්ම දේශනා මාලාව මෙහෙයුම් ලබන්නේ අපි කවුරුත් දන්නා විචිත්‍ර ධර්ම කතික මිනිපුර අමාශාන්ති තපෝවන ආරණ්‍ය සේනාසනාධිපති නම කියන්න අවසරයි ස්වාමින් වහන්සේ අතිපූජනීය තපෝවනේ රතන ස්වාමින් වහන්සේ විසිනුයි. මා දැන් ඉතා ගෞරවයෙන් පාද නමස්කාරව ආරාධනා කර සිටිනවා ධර්ම මණ්ඩපයේ වැඩ සිටින ඔබ වහන්සේට ධර්ම දේශනාව ආරම්භ කරන ලෙසට. සාදු සාදු සාදු. समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सद्मुक्तम् धम्म श्रवण कालो अयं बदन्ता धम्म श्रवण कालो अयं बदन्ता धम्म श्रवण कालो अयं बदन्ता සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. අලං වක්කලි කින්තේ ඉමිනා පූතිකායේන දිත්තේන යෝකෝ අක්කලි ධම්මං පස්සති සූමං පස්සති යෝමං පස්සති සූ ධම්මං පස්සති ධම්මං හි වක්කලි පස්සන්තු මං පස්සති මං පස්සන්තු ධම්මං පස්සති තංකිමඤ්ඤසි වක්කලි රූපං නිච්ඡං වා අනිච්ඡං චාති අනිච්ඡං බන්තේ යම් පනානිච්ඡං දුක්ඛං වා තං සුඛං චාති දුක්ඛං බන්තේ යම් පනානිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නුතං සමනුපස්සිතුං ඊතම් මම ඒසු හමස්මි ඒසු මේ අත්තාති නොහේතම් බන්තේති. කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි, ඔස්ට්‍රේලියාවේ පදිංචි සුපින්වත් විශ්‍රාමලත් යුද හමුදා කර්නල් අපේ කාලිංග ගුණරත්න පින්වන්ත මහත්මාණන් සහ ඉදයාබර මහත්මිය සමන්ත ගුණරත්න මහත්මිය පින්වතුන් සංවිධානය කරන නිර්වාණ පටිපදා පින්බර ධර්මදේශනා මාලාවේ 68 වන සූත්‍ර ධර්මදේශනාව අදත් මේ විදිහට ආරම්භ කළේ. අද ඔය ඇත්තන්ට අපි දේශනා කරන්නේ වක්කලී සූත්‍රය. ඉතාමත්ම සුවිශේෂී සූත්‍ර ධර්ම දේශනාවක් මේ වක්කලී සූත්‍රය කියලා කියන්නේ. කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි, ඔය ඇත්තෝ සසරින් එගොඩවන අරමුණින්ම කටයුතු කරන්නට ඕනේ. ඔබ ඉන්න සංසාරේ භයානක තත්ත්වයේ තීරුම් අරගෙන කල්නොයවාම ඉක්මනින්ම සසරින් එගොඩ විය හැකි අවස්ථාවකට ඔබව පත් කර ගන්නට ඕන. ඒ සඳහා ඔය පින්වතුන් සිල් රකින්න ඕනි, භාවනා වඩන්නට ඕනි, දන් දෙන්නට ඕන, ස්කන්ධ ධාතු ආයතන ඉගෙන ගන්නට ඕනි. මේ වගේ කළ යුතු දේවල් බොහෝමයක් තියෙනවා. ඒ කියන්නේ පාරමිතා, උපපාරමිතා, පරමාර්ථ පාරමිතාම ඔය ඇත්තන්ට සම්පූර්ණ කරගන්නට වෙනවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ එදා රජගහනුවර කලන්දක නිවාප කියන වේළුවනාරාමයේ වැඩ වාසය කරමින් ඉන්න කාලෙදී
අපේ පින්වන්ත වක්කලි තෙරුන් වහන්සේගේ ශරීරයේ ලොකු කැක්කුමක් ඇති වුණා. ඒක විශාල ආබාධයක්. මේ විශාල කැක්කුම වේදනාව අපහසුව හින්දා හුඟක් දුර්වල වෙලා හිටිය අපේ වක්කලි තෙරුන් වහන්සේ. අසනීප වෙලා ඒ මැටි වලං හදන කුඹ කාරයින්ගේ ශාලාවක තමයි වැඩ හිටියේ. වක්කලි තෙරුන් වහන්සේට ටිකෙන් ටික ඇඟ හොඳටම දුර්වල වෙනවා කියලා දැනුණා. වේදනා කැක්කුම් ගොඩාක් වැඩි. උපස්ථාන කරමින් උදව් කරමින් ඉන්න ස්වාමින් වහන්සේලාට ළඟට එන්න කියලා කතා කළා. ඒ උපස්ථාන කරන ස්වාමින් වහන්සේලාට මෙහෙම කියනවා. "ඇවැත්නි, මේ මගේ ළඟට එන්න. ඔබලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ කොහේද කියලා හොයලා බලන්න. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට යන්න. භාග්‍යවතුන් වහන්සේට බොහෝම ආදර භක්තියෙන් වන්දනා කරන්න. මගේ වචනයෙන්ම මම මේ විදිහට කියනවා කියලා බුදුරජාණන් වහන්සේට කියන්න මෙන්න මේ විදිහට. ස්වාමීනි, වක්කලි භික්ෂූන් වහන්සේ ආබාධයක් ඇති වෙලා හුඟක් දුකින් ඉන්නේ. දැඩිසේ අසනීපෙන් ගිලන් වෙලා ඉන්නේ. මේ වක්කලි තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ පාකමල් වඳින්නට බලාපොරොත්තුවෙන් ඉන්නවා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වක්කලි තෙරුන් වහන්සේ වැඩ ඉන්නේ කොතනද? එතනට අනුකම්පා කරලා වැඩම කළොත් නම් හොඳයි. ස්වාමීනි, වැඩම කරන සීක්වා කියලා ආරාධනා කරනවා. ඒ වචනය අර ස්වාමින් වහන්සේලා ඉගෙන කියාගෙන බුදුරජාණන්ලා භාග්‍යවතුන් වහන්සේට ඒ විදිහටම වැඳ නමස්කාර කරලා වක්කලි තෙරුන් වහන්සේ වැඩ ඉන්න තැනට වැඩම කරන්න කියලා ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේදී ඒ ආරාධනා පිළිගත්තේ තුස්නීම් භූතභාවයෙන්. ඒ කියන්නේ බොහෝම නිස්සද්දව ඒ ආරාධනාව පිළිගත්තා, ඉවසුවා. බුදුරජාණන් වහන්සේ ඉන්පස්සේ හැඳ පුරවාගෙන වක්කලි තෙරුන් වහන්සේ වැඩ ඉන්න තැනට වැඩම කළා. බුදුරජාණන් වහන්සේ දුරම වඩිනවා දැක්ක වක්කලි තෙරුන් වහන්සේ අර ඇඳෙන් නැගිටින්න උත්සාහ කළා. ඔබේ මව්පියන් වැඩිහිටියන් නෑදෑයින් හිත මිතුරා අසනීප වෙලා උත්පලව ඉන්නකොට ඔබව දකින්න ඕන කියලා කියද්දි ඔය ඇත්තෝ යනකොට ඒ නෑදෑයෝ සතුට වැඩිකමට එන්න උත්සාහ කරනවා, නැගිටින්න උත්සාහ කරනවා, එන්න හත්න ඔබ දැකලා ඇති. පින්වත්නි, වක්කලි තෙරුන් වහන්සේත් අර ඇඳෙන් නැගිටින්න උත්සාහ කළා. බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කළා. වක්කලිය, කමක් නෑ, ඔබ ඔහොම ඉන්න. ඇඳෙන් නැගිටින්න ඕනේ නැහැ. මේ තව පනවල තියෙනවනේ ආසන. මේ ආසනයක මං වැඩ ඉන්නම් කියලා අර හොඳටම දුර්වලව අසනීපයෙන් හිටිය වක්කලි තෙරුන් වහන්සේට නැගිටින්න දෙන්නේ නැතුව එහෙම මැඳේ ඉන්න සලස්වමින් බුදුරජාණන් වහන්සේ පනෝපසුනේ වැඩ හිටියා. බුදුරජාණන් වහන්සේ වක්කලි තෙරුන් වහන්සේට මෙහෙම දේශනා කරනවා. වක්කලිය, මොකද ඔබට ඉවසන්න පුළුවන්ද?
ශරීරයේ ඇති වුණු ඔය දුක් වේදනා අඩු වෙනවා වගේ දැනෙනවද? ඒක වැඩෙනවා වගේ දැනෙනවද? දුක් වේදනාවන් නතර වෙනවා වගේ පේනවද? කොහොමද සනීප වෙන පැත්තටද බර නැත්නම් අසනීපේ වැඩි වෙනවා වගේද දැනෙන්නේ? බුදුරජාණන් වහන්සේ මේ විදියට මහා කරුණාවෙන් ආදරණීය පියතුමා දරුවන්ගෙන් බොහොම සෙනෙහසින් අහනකොට වගේ මහා කාරුණික ආනන්ද වහන්සේ ඒ විදිහට හාති වක්කලී තෙරුන් වහන්සේ මෙහෙම පිළිතුරු දෙනවා. ස්වාමීනි මට ඉවසන්න අමාරුයි. ඉරියව් පවත්ත ගන්න අමාරුයි. මගේ දැඩි දුක් වේදනාව හුඟක් වැඩෙනවා. දුක් විඳින එකේ කෙලවරක් නැහැ. මේ දුක් වේදනා අඩු වෙන කමක් නම් පේන්නේ නෑ ස්වාමීනි. වැඩි වෙන කමක් තමයි පේන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේදී වක්කලී තෙරුන් වහන්සේගෙන් අහනවා වක්කලිය ඔබට යම්කිසි පසුතැවීමක් තියෙනවද? ඔබට යම්කිසි පසුතැවීමක් තියෙනවද? මොකක් හරි විපිලිසර බවක්? මේ වෙලාවේදී වක්කලී තෙරුන් වහන්සේ පිළිතුරු දෙනවා ස්වාමීනි මට ඒකාන්තයෙන්ම ලොකු පසුතැවීමක් ලොකු විපිලිසරකමක් තියෙනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා වක්කලිය ඔබට ඔබ ගැන තියෙන පසුතැවීම හිත නොසන්සුන් වීම මොකද්ද? එහෙම වෙන්න බලපාපු කාරණාව මොකද්ද? ඔබ රකින්න සීලය බිඳිලා සීලය සිල්පද කැඩුණා කියලා ඔබට පසුතැවීමක් තියෙනවද? වක්කලිය ඔබේ සීලය බිඳිනා කියලාද ඔබට වේදනාවක් තියෙන්නේ? ස්වාමීනි එහෙම එකක් නෙමෙයි. මම මගේ සීලය කැඩුණා කියලා පසුතැවෙන්නේ නැහැ. මම හොඳට සිල්පද ආරක්ෂා කරගෙන ඉන්නේ. මගේ කය වචනය හොඳින්ම සංවරයි. ඒ වුණාට ස්වාමීනි මම හුඟ කාලෙක ඉඳලා බුදුරජාණන් වහන්සේ දකින්න යන්න කැමැත්තෙන් හිටියා. හුඟා කල් ඉඳන් මම භාග්‍යවතුන් වහන්සේව බලන්න දකින්න බලාපොරොත්තුෙන් හිටියා. ඒ වුණාට බුදුරජාණන් වහන්සේ දකින්න යන්න තරම් ශක්තියක් මට නැහැ. මගේ ශරීරය හොඳටම දුර්වල වෙලා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ දැකීම තරම් සුවයක් මට තවත් නැහැ. බුදුරජාණන් වහන්සේව දකින්න නොලැබුණු හින්දා තමයි මට මේ පසුතැවීම විපිලිසරකම. වක්කලී තෙරුන් වහන්සේ එහෙම කිව්වා. මේ වෙලාවේදී පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කමක් නෑ වක්කලී. මේ කුණුකය දැක්කා කියලා ලැබෙන ප්‍රයෝජනය මොකද්ද? වක්කලී යම් කෙනෙක් ධර්මයේ දකිනවා නම් ඔහු මාව දකිනවා. යමෙක් මාව දකිනවා නම් ඔහු ධර්මයේ දකිනවා. බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කළා. වක්කලිය ධර්මයේ දකින තැනැත්තා මාව දකිනවා. මාව දකින තැනැත්තා ධර්මයේ දකිනවා. වක්කලී මට කියන්න රූපය නිට්ටයද අනිත්‍යද? ස්වාමීනි අනිත්‍යයි.
වක්කලී තෙරුන් වහන්සේ පිළිතුරු දෙනවා. වක්කලිය රූපය නිට්ටයද අනිත්‍යද? ස්වාමීනි අනිත්‍යයි. වේදනාව නිට්ටයද අනිත්‍යද? බුදුරජාණන් වහන්සේ එහෙම ඇහුවාම වක්කලී තෙරුන් වහන්සේ පිළිතුරු දෙනවා ස්වාමීනි අනිත්‍යයි. සංඥාව නිට්ටයද අනිත්‍යද? ස්වාමීනි අනිත්‍යයි. සංස්කාරයෝ නිට්ටයද අනිත්‍යද? ස්වාමීනි අනිත්‍යයි. විඥානයේ නිට්ටයද අනිත්‍යද? ස්වාමීනි අනිත්‍යයි. බුදුරජාණන් වහන්සේ අහපු ඒ සියලුම ප්‍රශ්නවලට ලබා දුන්න පිළිතුර තමයි අනිත්‍යයි කියන එක. අනිත්‍යයි කියන්නේ නිට්ටය නෑ, ස්ථීර නැහැ, ඇතිව නැතුව යන තත්ත්වයටපත් වෙනවා කියන එකනේ. අනිත්‍යයි කියන්නේ බිඳිලා යනවා, විනාශ වෙනවා. එතකොට මේ නිට්ටය නැති මේ අනිත්‍ය තත්ත්වයටපත් වෙන්නේ අනිත්‍ය තත්ත්වයේ තියෙන රූපයේ. වේදනාවේ, සංඥාවේ, සංකාරවල විඥාන. ඕ වගේ. දෙයක් අනිත්‍යයි කියලා කියන්න නම් ඒ අනිත්‍ය තත්ත්වයේ ඒ විදිහටම දකින්න නම් ඒ දේ තේරුම් අරගෙන ඉන්න එපාය. තේරුම් ගත්ත දෙයක තමයි තියෙන ලක්ෂණය කියන්න පුළුවන්. තේරුම් ගත්තේ නැති නැත්තම් දන්නේ නැති, දැක්කේ නැති, දන්නේ නැති දෙයක ලක්ෂණ කියන්න පුළුවන් කමක් නැහැ. දන්න දෙයක තමයි හැඩහුරුව, ස්වභාවය, ස්වરૂපය, ඒකේ තියෙන ලක්ෂණය හරියටම කියන්න පුළුවන් වෙන්නේ. රූපය ගැන දැනගන්න ඕනේ. රූපය කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. රූපය ගැන දන්නේ නැතුව ඉන්න බෑ. රූපය කියන්නේ මොකක්ද කියලා නොනැති පින්වතුන් දැනගන්න ඕනේ. එතකොට රූපයේ තියෙනවා අනිච්චතා කියලා රූපයක්. ඒ තමයි බිඳීම. නැති වෙලා යන එක. ලක්ෂණ රූප හතරක් තියෙනවා. උපචය, සන්තති, ජරතා, අනිච්චතා කියලා. උපචය කියලා කියන්නේ යම්කිසි රූපවල හට ගැනීමට. රූප හට ගැනීමට සම්පූර්ණ වෙන්න කලින් රූපයන්ගේ උප්පත්තියට උපචය කියලා කියනවා. රූප සම්පූර්ණ වුණාට පස්සේ බිඳි බිඳී යන රූප වෙනුවට නැවත නැවත රූප පහළ වෙන එකට සන්තතිය කියලා කියනවා. රූපවල මුලින්ම හට ගැනීමට ඒ උපාදේට අපි උපචය කියලා කියනවා. රූප සම්පූර්ණ වුණාට පස්සේ බිඳි බිඳී යන රූප වෙනුවට නැවත නැවත පහළ වෙන රූපයන්ගේ උප්පත්තිය සන්තතිය වෙනවා. ඒ රූපවල දිරීමකුත් තියෙනවා. ඒක ජරතා වෙනවා. ඒ රූප බිඳිලා යනවා. ඒක තමයි අනිත්‍යතාවය, රූපයන්ගේ අනිත්‍යතාවය කියලා කියන්නේ. ඔය රූප 28ක් තියෙන්නේ. රූප 28 ලක්ෂණ රූප 4ක් ඔය කිව්වේ. ඒ වගේම ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා කියලා රූප 3ක් තියෙනවා. කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති කියලා රූප 2ක් තියෙනවා. ආකාශ ධාතුව කියලා රූප තියෙනවා. රූපයක් ඔය කිව්ව රූප 10 හේතුන්ගෙන් කර්මයේ සිට උණුසුම ආහාර කියන හේතුන්ගෙන් හටගන්න රූප නෙමෙයි. මේවා අනිස්පන්න රූප. මේ 10 ඇරුණාම අනිත් 18 කර්මාදී හේතුන්ගෙන් ඇතිවන රූප. අනිත් 18 කිව්වහම පඨවි, ආපෝ, තේජෝ, වායු, ඒ සතර මහා භූත රූප, චක්කු, සෝත, ගහන, જીවහා, කාය, රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ, ස්ත්‍රී භාව, පුරුෂ භාව, හෘදේ වස්තු රූපේ, ජීවිතින්ද්‍රිය රූපේ, ආහාරය. ඔය විදිහට පින්වත්නි රූප ඔක්කොම
28ක් තියෙන ওই 28න් දැන් කිව්ව 18 කර්මයේ සිට උණුසුම ආහාර කියන හේතුන්ගෙන් ඇති වෙන්නේ. බුදුරජාණන් වහන්සේ රූපස්කන්ධය ගැන වක්කලී තෙරුන් වහන්සේගෙන් අහද්දී රූපේ නිට්ටයද අනිත්‍යද කියලා වක්කලී තෙරුන් වහන්සේ දන්නවා. රූපේ කියන්නේ කලාප ගොඩක් කියලා. දැන් ඔය ඇත්තන්ගේ නම් ඇඟ හොඳට වැටිලා ලොකු මහත් වෙලා ඔබේ වයසේ හැටියට ඇති. ඒ වුණාට ඔය රූප ගොඩ තලතෙල් පැහැයට පුංචිම අවස්ථාවකින් තමයි මුලින්මම දකින්න හම්බ වුණේ. මේ මව් කුසට ආව පළවෙනි සතියේ පළවෙනි මොහොතේම මේ විදිහට පින්වත්නි ඒ රූප ගොඩ ඔය ඇත්ත හොඳටම තේරුම් ගත්තාම තමයි ඒකේ ලක්ෂණය අනිත්‍යයි කියලා දැනගන්න පුළුවන් වෙන්නේ. ඒක රූප 28 දැනගන්න වෙනවා. රූප ගැන හොඳ අවබෝධයක් ඔබට ඕන වෙනවා. මේ රූප පරම්පරාවක් කියලා. ඒ රූප පරම්පරා පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රූපයන්ගෙන් තමයි හටගන්නේ. ඒක පරම්පරාවක්. චිත්තසන 17 කායු කාලයයි රූපීට තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඇහුවේ වේදනාව නිට්ටයද අනිත්‍යද කියලා. වේදනාව නිට්ටයද අනිත්‍යද? වක්කලී තෙරුන් වහන්සේ පිළිතුරු ලබා දෙනවනේ ස්වාමීනි වේදනාව අනිත්‍යයි කියලා. එතකොට වක්කලී තෙරුන් වහන්සේ දන්නවා වේදනාව කියන්නේ මොකක්ද කියලා. වක්කලී තෙරුන් වහන්සේ දන්නවා එතකොට වේදනාව කියලා කියන්නේ සිතේ යෙදෙන චෛතසික ධර්මයක් කියලා. ඔය ඇත්තන්ගේ හිතේ තියෙනවා ගති ඔක්කොම 52ක්. ඔබේ ඔය ඇතිව නැතුව යන සිත් පරම්පරාවේ තියෙන ගති නැත්තම් චෛතසික 52කින් එකක් තමයි අරමුණේ රස විඳින සෝමනස්ස, දෝමනස්ස, උපේක්ඛා කියන ওই වේදනා තුන. ඕක ඉන්ද්‍රිය ભેදයෙන් පහක් වෙනවා. එතකොට මේ වේදනාවත් අර හැම හිතක් එක්කම ඇති වෙනා වගේම ඇතුණු ගමම්ම නැති වෙන්න ඕනේ. නැතුණු ගමම්ම නැවතත් ඇති වෙනවා හේතු නිසා. ඒ වගේ විවිධ වේදනා තුන විවිධ සිත්වල විවිධාකාර විදිහට ඇතිව නැතුව ඒක සම්තති විදිහට පරම්පරා විදිහට පවතිනවා. කොයි වෙලාවකවත් ඒකේ ස්ථිරකමක් දකින්න නැහැ. බුදුරජාණන් වහන්සේ වක්කලී තෙරුන් වහන්සේගෙන් වේදනාව නිට්ටයද අනිත්‍යද කියලා ඇහුවට පස්සේ හොඳටම වේදනාව කියන්නේ මොකක්ද කියලා දැන හඳුනාගෙන අවබෝධ කරගෙන ඉන්න වක්කලී තෙරුන් වහන්සේ ඒක අනිත්‍යයි කියලා දේශනා කළා. බුදු පියාණන් වහන්සේ ඊට පස්සේ අහන්නේ සංඥාව ගැන. සංඥාව කියන්නේ අරමුණ හඳුනා ගන්න ස්වභාවයට. ඒකත් අනිත්‍යයි කියලා වක්කලී තෙරුන් වහන්සේ පිළිතුරු දුන්නා. වක්කලී තෙරුන් වහන්සේ සංඥාවත් හඳුනනවා. ධර්මාශ්‍රවණය කරන ඔය ඇත්තොත් රූප වේදනා සංඥා සංකාර විඥාන හොඳට හඳුන ගන්න ඕනේ. ඊට පස්සේ සංකාර ගැන අහනවා. සංකාර කිව්වහම සංකාර කියන්නේ චෛතසික ඔක්කොම 52න් 50කට නමක්. චෛතසික 52න් 50කටම සංඛාර කියන වචනේ අපි කියනවා. එතනදී පින්වත්නි චෛතසික 52කින් අපිට හම්බ වෙනවා පස්සය. දැන් වේදනාව ගත්තනේ වේදනාස්කන්ධයට, සංඥාවත් ගත්තනේ සංඥාස්කන්ධයට. පස්සෙන් පස්සේ චේතනාව, ඒකාග්‍රතාවී, ජීවිතින්ද්‍රිය, මානසිකාරේ, විතක්ක, ਵਿਚාර, අදිමොක්ඛ, විරිය, පීති, ඡන්ද, මෝහය, අහිරිකේ, අනෝත්ථප්පේ, උද්ධච්චේ, ලෝභී, දික්ඛේ, මානේ, දෝසේ, ඉස්සා, මච්චදී, කුක්කුච්ච, තින, මිද්ද, විචිකිච්ඡා කියන අකුසල චෛතසික 14. ඒ වගේම සද්දා, සති, හිරියොත්ප්ප, අලෝභ, අදෝස, තත්ත්වමජ්ජතතා, කායපස්සද්දි, චිත්තපස්සද්දි, කාය ලහුතා, චිත්ත ලහුතා, කාය මුදුතා, චිත්ත මුදුතා, කාය කම්මඤ්ඤතා, චිත්ත කම්මඤ්ඤතා, කාය පාගුඤ්ඤතා, චිත්ත පාගුඤ්ඤතා, කාය උච්චුකතා, චිත්ත උච්චුකතා කියන මේ සෝබන සාධාන් චෛතසික 19
සම්මා වාචා සම්මා කම්මාන්ත සම්මා ආජීව කරුණා මුදිතා මේ ආදී විදිහට ප්‍රඥා මෙන්න මේ ඉතිරි චෛතසික 50ම සංඛාරාස්කන්ධය වෙනවා. එතකොට නාම රූප ධර්ම ගැන හොඳ අවබෝධයක් දැන් වක්කලී තෙරුන් වහන්සේට තියෙනවා. ඒ නිසා තමයි හරියටම ඒ හොඳටම අවබෝධ කරගෙන දැනගෙන තියෙන මේ සංස්කාර ධර්මයන්ගේ ස්ථීරකමක් නැහැ කියන එක දකින්න පුළුවන්කම තියෙන්නේ. නාම රූප පරිච්ඡේඥානයේ පරිසම්පා ධර්මාදී හොඳින් වටහාගෙන හිටිය වක්කලී තෙරුන් වහන්සේ සංස්කාරයෝ නිට්ටයද අනිත්‍යද කියලා අහනකොට අනිත්‍යයි කියලා පිළිතුරු දෙනවා. ඊට පස්සේ අහන්නේ භාග්‍යවතුන් වහන්සේ විඥානය ගැන. විඥානයේ වක්කලී නිට්ටයයිද අනිත්‍යයිද? ස්වාමීනි අනිත්‍යයි. විඥානයේ කිව්වහම පින්වත්නි ඔය ඇත්තන්ගේ ශරීර සිත් හට ගන්න ඕන කරන වස්තු රූප 6ක් තියෙන්න ඕනේ. 6 තිබුණොත් විතරයි සිත් පහළ වෙන්නේ. ඔබේ ඇසේ කළු ඉංගිරියාව මැද උකුණු ඉසක් වගේ පැතිර පවතින තැනක චක්කු ප්‍රසාද රූපේ තිබුණොත් කුසල අකුසල විපාක විඥාන දෙක වන චක්කු විඥාන සිත් දෙක ඒ ප්‍රසාද රූපේ පහළ වෙනවා. කුසල විපාක අකුසල විපාක සෝත විඥාන දෙක ගහන විඥාන දෙක ජීවහා විඥාන දෙක කාය විඥාන දෙක කියන ඒ සිත් 10ම ඇති වෙන්නේ චක්කු ප්‍රසාද සෝත ප්‍රසාද ගහන ප්‍රසාද ජීවහා ප්‍රසාද කාය ප්‍රසාද කියන මේ ප්‍රසාද රූප පහේ එක ප්‍රසාද රූපයක කුසල අකුසල විද සිත් දෙක ගානේ 10ක් දෙක ගානේ 5ක් ඒ ඔක්කොම සංඛ්‍යාව 10ක්. එතකොට ඒ විදිහට ඒ සිත් ටිකත් ඔය ඇත්තන්ගේ හෘද වස්තු ඇසුරේ පවතින අනිකුත් සිතුත් ගත්තාම මේ සියලුම සිත් පරම්පරාවම මහා චිත්තස්සන එකකින් කුඩා චිත්තස්සන 3කින් වේගයෙන් ඇතුව නැතුව යන මේ මහා සිත් පරම්පරාව නිට්ටයද අනිත්‍යද කියලා ඇහුවොත් කාම භූමියේ සිත් 57 රූප භූමියේ සිත් ටික සිත් 15 අරූප භූමියේ සිත් 12 මෙන්න මේ සිත් ගැන හොඳ වැටහීමක් තියෙන වක්කලී තෙරුන් වහන්සේ පිළිතුරු දෙනවා ස්වාමීනි අනිත්‍යයි කියලා. වක්කලී අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර විශාල වූ සියුම් වූ හීන වූ උතුම් වුණු දුර හරි ළඟ හරි තියෙන මොනම හරි මේ රූපයක් මම මගේ ආත්මයේ විදිහට නුවණැත්ත දකින්නේ නැහැ. මේ රූපය මගේ නෙමෙයි මම නෙමෙයි මගේ ආත්මය නෙමෙයි මේ විදිහට නිවැරදි දැක්මක් ඇති කර ගන්න ඕන. භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් වක්කලී තෙරුන් වහන්සේට එහෙම දේශනා කරනවා. අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර මහත් සියුම් හීන උතුම් දුර ළඟ තියෙන මේ මොනම හෝ වේදනාවක් මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා සත්‍ය විදිහටම නිවැරදි දැක්මෙන් දකින්නට ඕනේ. අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර මහත් සියුම් හීන උතුම් දුර ළඟ තියෙන මේ කුමන විදියක හරි සංඥාවක් මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා ඒවායේ තියෙන විදිහටම දකින්න ඕන. නුවණින් දකින්න ඕනේ. ඒ විදිහටම අතීත අනාගත ආදී විදිහට 11 ආකාරයටම සංස්කාර ධර්මියොත් විඥානයොත් මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි මේ විදිහට නිවැරදි දැක්මෙන් ඒ ධර්මවල සැබෑ ස්වභාවය ඒ විදිහටම දකින්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ වක්කලී තෙරුන් වහන්සේට දේශනා කරනවා. මේ විදිහට දකින ආර්ය ශ්‍රාවකයා රූපේ ගැන කලකිරෙනවා.
වේදනාව ගැන කලකිරෙනවා, සංඥාව ගැන කලකිරෙනවා, සංකාර ගැන කලකිරෙනවා, විඥානය ගැන කලකිරෙනවා. මොකද කවුරු ඇත්තටම දැක්ක හින්දා. නැති දෙයක් නෙමේ තියෙන දෙයක්. නොපේන සරබල්ධාරියෙක් මැව්වා වගේ මිත්‍යා මතයක් නෙමේ. එහෙම කවදාවත් තිබුණ නැති නොදැක්ක දෙයක් නෙමේ. මෙතන මේ හේතුන්ගෙන් හටගෙන නැතුව යන මේ දේ ඇත්තටම දැක්ක හින්දා. සිදුවන දේ සිදුවන විදිහටම තේරුම් ගත්ත හින්දා. සිදුවන ක්‍රියාවලිය හරියටම නුවණින් හසු කරගෙන අවබෝධ කරගත්ත හින්දා. විදර්ශනා ඥානය හොඳටම දියුණු වුණේ හින්දා රූපේ ගැන කලකිරෙනවා. වේදනාව ගැන කලකිරෙනවා, සංඥාව ගැන කලකිරෙනවා, සංකාර ගැන කලකිරෙනවා, විඥානය ගැන කලකිරෙනවා. කලකිරුණු හින්දා ඒවා ගැන ඇලෙන්නේ නැහැ. කලකිරුණු නිසා ඇලෙන්නේ නැහැ. හිත තුල තියෙන කිලිටි ධර්ම ටික බැහැර වෙලා යනවා. අවිද්‍යාව බැහැර වෙනවා. තණ්හා, දිට්ඨි, මාන ආදී හැම කිලිටි ධර්මයක්ම නැති වෙලා යනවා. හිත කෙලෙස් වලින් මිදෙනවා. එතකොට හොඳටම තීරුම් යනවා මගේ හිතේ දැන් කෙලෙස් නැහැ. මට දැන් හොඳට මේ කවුණු අවබෝධ වෙලා තියෙන, හොඳට වැටහිලා තියෙන්නේ. මොන තියෙනවා ඒ නිසා පොඩ්ඩක් බලන්න. මගේ හිතේ දැන් කෙලෙස් නැහැ. මම නැවත උප්පත්තිය ලබන එක නැති කරලා තියෙන්නේ. මගේ මාර්ග බ්‍රහ්මචර්යාව වාසය කරලා අවසන් කරලා තියෙන්නේ. මට රහත් වෙන්න තවත් කරන්න තරම් දෙයක් නැහැ. ඒ විදිහට මේ නුවණැති ආර්ය උත්තමයන් වහන්සේ දැනගන්නවා. බුදුරජාණන් වහන්සේ, මහා කාරුණිකයාණන් වහන්සේ, දයාවේ උල්පත වුණු ඒ භාග්‍යවතුන් වහන්සේ වක්කලී තෙරුන් වහන්සේට ඒ විදිහට පින්වත්නි පිළිතුරු ලබා දෙනවා, උපදෙස් දෙනවා, මඟ පෙන්වනවා. බුදුරජාණන් වහන්සේ වක්කලී තෙරුන් වහන්සේට අවවාද කරලා ඒ විදිහට අනුශාසනා කරලා වැඩ සිටි ආසනයේ නැගිටලා ගිජ්ජකූට පර්වතයේ තියෙන පැත්තට වැඩම කරනවා. බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ තියෙන පැත්තට වැඩම කරනකොට වක්කලී තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේට වැඳගෙනමයි ඉන්නේ. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ වැඩම කළාම ආයුෂ්මත් අපේ වක්කලී තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩම කළ ටික වේලාවකින් උපස්ථායකයන් කැඳවනවා. උපස්ථාන කරන ස්වාමීන් වහන්සේලා කැඳවලා "ඇවැත්නි, මාව ඇඳකට ගන්න. මාව ඇඳක් උඩට අරගෙන මේ පැත්තක තියෙන ඉසිගිරි පර්වතයේ කාලසිලා විහාරය ළඟට මාව එක්කරගෙන යන්න. මම මැරෙන්න අපවත් වෙන්න දැන් හොඳටම ලං වෙලා ඉන්නේ. මම වගේ කෙනෙක් මේ වගේ ඇතුළු ගමේ කලුරිය කිරීම සුදුසු නැහැ. ඒ හින්දා මම කලුරිය කරන්න මාව මේ කාලශීලා කළුගල් තලාවට අරගෙන යන්න, ඒ විහාරයට අරගෙන යන්න." අර උපස්ථාන කරන ස්වාමින් වහන්සේලා "එහෙමයි ස්වාමීනි" කියලා පිළිතුරු දෙනවා. ඒ ස්වාමින් වහන්සේලා ඇඳක් අරගෙන වක්කලී තෙරුන් වහන්සේව ඇඳට ගන්නවා. හොඳටම අසනීපෙන් වේදනාවෙන් ඉන්න කෙනෙක් ඇඳට ගන්නේ එයාට අපහසුාවක් නැති වෙන විදිහටනේ. ඒ විදිහට අපහසුාවක් නැති වෙන බොහෝම පරිස්සමින් ඇඳට ගන්නවා. අර කාලශිලා විහාරයේට ඇඳ පිටිම ඔසවගෙන ගිහිල්ලා කළුගල් තලාවේ තෙරුන් වහන්සේ තැන්පත් කරනවා. වක්කලී තෙරුන් වහන්සේ කළුගල් තලාවේ
ඒ විදිහට තැන්පත් කරනකොට බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ ගිජ්ජකූට පර්වතයේ. උපදෙස් දීලා ගිජ්ජකූට පර්වතයට වැඩම කළ හිටිය බුදු පියාණන් වහන්සේ ඒ රාත්‍රියත් ගෙවිලා පහවදා දවාලේ ඉතිරි කොටසත් ගෙවෙනකම්ම ගිජ්ජකූට පර්වතයේ වැඩ හිටියා. බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ වැඩ ඉන්නකොට දෙවිවරු දෙන්නේ රාත්‍රියේ පෙර යම ඉක්ම ගියාට පස්සේ මුළු මහත් ගිජ්ජකූට පර්වතයේම බබලවමින් බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය තැනට ආවා. භාග්‍යවතුන් වහන්සේ ළඟ එක පැත්තක වන්දනා කරලා හිටියේ දෙවිවරු අතරින් එක දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේට මෙහෙම කියනවා. ස්වාමීනි, වක්කලී තෙරුන් වහන්සේ රහත් වෙන්නට උත්සාහ කරනවා. දැන් ඔය ඇත්තු කරන කියන ඒවා දෙවිවරුන්ට එහෙම දැනෙනවා. ඔබට හිතෙන්න පුළුවන් මේ ලෝකේ කාටවත් නොපෙනී රහසින් කරන දේවල් කවුරුත් දැක්කේ නෑ කියලා. එහෙම වෙන්නේ නෑ. කවුරු හරි දකිනවා රහසින් කරන්න මේ ලෝකේ දෙයක් ඔබට බෑ. වක්කලී තෙරුන් වහන්සේගේ සිත හැසිරවීමේ හැටි පවා අර දෙවිවරු දකිනවා. ස්වාමීනි, වක්කලී තෙරුන් වහන්සේ රහත් වෙන්නට උත්සාහ කරනවා. මේ විදිහට එක දෙවි කෙනෙක් කියාදී අනිත් දෙවියෝ කියනවා ස්වාමීනි, ඒ වක්කලී තෙරුන් වහන්සේ අරහත් ඵල විමුක්තියෙන් මිදුණු කෙනෙක් කියලා මම හිතන්නේ කියලා. එහෙම කියලා නොපෙනී යනවා. පින්වතුනි, වක්කලී තෙරුන් වහන්සේ කියන්නේ පුංචි තෙරුන් වහන්සේ නමක් නෙමෙයි. ගොඩක් දක්ෂ උත්තමයෙක්. හුඟ කාලයක් හිත දියුණු කරන භාවනා ක්‍රම වලින් ධානයෙහි උපදවාගෙන ගොඩක් බලවත් හිටිය ස්වාමින් වහන්සේ නමක්. නවංගනුත් නාම රූප ධර්ම ස්කන්ධ ධාතු ආයත ඉන්ද්‍රියයන් හිම හොඳටම වටහාගෙන හොඳ පින්වතුන් වහන්සේ නමක්. වක්කලී තෙරුන් වහන්සේ තමන් වහන්සේගේ සිත ගැන පරික්ෂා කරද්දී උන්වහන්සේ හිතපු දෙයක් තමයි මම රහත් වෙලා ඉන්නේ කියලා. වක්කලී තෙරුන් වහන්සේ හිතුවා තමන් වහන්සේ රහත් වෙලා ඉන්නේ කියලා. වක්කලී තෙරුන් වහන්සේ හිතේ කිසිම කෙලෙස් ධර්මයක් දකින්නෙත් නැහැ. මෙච්චර මේ ශරීරයේ කැක්කුම් වේදනා තියෙද්දි මම මේ දුක් විඳින මේ ජීවිතේ තවත් ගෙවන්නේ මොකටද? මේ ළඟ තියෙන හිස බාන දැලිපිහි අරගෙන මේකෙන් බෙල්ල කපාගෙන මම මැරෙන්න ඕන කියලා අර තියුණු ආයුධයෙන් ගලනාලිය කපා ගන්නවා. කෙනෙක් මරණාසන්න වෙනකොට පින්වත්නි මාරාන්තික වේදනා හරි අමාරුයි. ඒ වගේම ආබාධات එක්ක ඇතිවන කැක්කුම් වේදනා හිම හරිම විහිස කරයි. ඕනෑම කෙනෙක් මරණයට ආසන්න වෙනකොට ඒ මරණයට ආසන්න වෙනකොට ඒ ඇයට විවිධාකාර කැක්කුම් වේදනා ආදී ඇති වෙනවා. ඒක සමහරුන්ට උහුල ගන්න බෑ. හුඟක් බලවත් තත්ත්වබල දුක් වේදනා තමයි ඇති වෙන්නේ. ඒ දුක් වේදනා නැති කර ගන්න හිතාගෙන වක්කලී තෙරුන් වහන්සේ අර තියුණු සතෙන් ඒ ආයුධයෙන් ගලනාලේ කපා ගත්තට පස්සේ අර වේදනාවලට වඩා දැඩි වේදනාවක් වක්කලී තෙරුන් වහන්සේට ඇති වුණා. අර වේදනාවට වඩා ලොකු වේදනාවක් ඇති වෙනකොට වක්කලී තෙරුන් වහන්සේ දැනගත්තා තමන් වහන්සේ තවමත් රහත් වෙලා නැහැ කියලා. තමන් වහන්සේ තවමත් රහත් වෙලා නැහැ.
මගපල් ලබලා නැහැ. ඒක තීරුම් ගත්ත ඉක්මනටම. හැබැයි තාමත් විදර්ශනාව අත්හැරලා හිටියේ නෑ. විදර්ශනාව තුල හිත පිහිටුවාගෙන හිටියා. ඒ නිසා ඉක්මනටම විදර්ශනා කමඨහනට යොමු වුණා. මේ සියලුම ත්‍රිභූමික සංස්කාර ධර්මයෝ කාම රූප අරූප කියන සියලුම ආකාරයේ සියලුම ත්‍රිභූමික සංස්කාර ධර්මයෝ හේතුන්ගෙන් හටගෙන හටගත් සැනකින්ම නැතිව යන ඇතිව නැතුව යන ධර්මයෝ මේවා නිට්ටය නෙමෙයි මේවා අනිත්‍යයි විපරිණාමයට විනාශන තත්ත්වයට පත්වන මේවා දුක්ඛයි මේවායේ ස්ථීරව ආත්මීය සත්‍ය පුද්ගලයා මම කියලා දකින්න දෙයක් නැහැ ඒ නිසා ඒක ආත්මයක් කියලා දෙයක් ගන්න බැරි අනාත්ම ධර්මයක් වක්කලී තෙරුන් වහන්සේ හුඳට ඒ කරුණ තේරුම් ගන්නවා වක්කලී තෙරුන් වහන්සේ වැඩි වෙලාවක් යන්න කලින්ම විදර්ශනා කමඨහන දියුණු වීම නිසා රහතන් වහන්සේ නමක් කියලා පින්වම් පානවා පින්වත්නි රහතන් වහන්සේලා පින්වම් පානකොට පින්වම් පාන විදිහක් තියෙනවා වක්කලී තෙරුන් වහන්සේ අර ඇඳේ උඩුකුරුව ඉන්නකොට තමයි ආයුධයෙන් ගලනාලේ කපා ගත්තේ. ඒ ශරීරයේ තිබ්බ විදිහටම තිබ්බා. ඒ වුණාට හිස දකුණු පැත්තට පෙරලිලා ගියා. දකුණු පැත්තට පෙරලිලා තිබේ පැත්තට හැරුණා. ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා පීනුවම් පානකොට හුඟක් වෙලාවට පීනුවම් පාන දකුණු ඇලයට හැරිලා. වක්කලී තෙරුන් වහන්සේගේ ශරීරය හොඳටම දුර්වලව තිබ්බ හින්දා ශරීරයේ තිබ්බ විදිහටම තිබුණා හිස විතරක් දකුණු ඇලයට හැරුණා. බුදුරජාණන් වහන්සේ රාත්‍රියේ ගෙවුනට පස්සේ භික්ෂුන් වහන්සේලාට කතා කළා පින්වත් මහණෙනි එන්න. වක්කලී භික්ෂුන් වහන්සේ යම් තැනකද අපි එතනට වැඩම කරන්න දැන් සුදුසු වෙලාව. පින්වත් මහණෙනි වක්කලී භික්ෂුව ඉන්න තැනට අපි වැඩම කරමු. ඊට පෙර ඔබ මේ දේ කරන්න ඕනේ. ඔබ වක්කලී ළඟට ගිහිල්ලා මේ ටික කියන්න ඕන. දැන් වක්කලී තෙරුන් වහන්සේ පීනුවම් පාන කලින් තවත් සිදුවීමක් වුණා. අර හිස බෙල්ල කපාගෙන ඒකට කලින් බුදුරජාණන් වහන්සේගේ පණිවිඩයකුත් එතෙන්ට යනවා. ඒ තමයි අර දෙවිවරු දෙන්න ආව කියන පණිවිඩය. ඒකින් පස්සේ තමයි සිටි විනස මේ හිස මේ බෙල්ල කපාගෙන කලනාලේ කපාගන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ කිව්ව පණිවිඩය තමයි මහණෙනි වක්කලී ඉන්න තැනට ඔබ යන්න ගිහිල්ලා ඔබ කියන්න වක්කලීට ඊයේ රාත්‍රියේ දිව්‍ය පුත්‍රයන් දෙදෙනෙක් ආවා. ඒ දිව්‍ය පුත්‍රයන් දෙදෙනාගෙන් එක්කෙනෙක් කියනවා වක්කලී භික්ෂුව අරහත් මාර්ගයට පැමිණෙන්න උත්සාහ කරනවා කියලා. අනිත් දෙවියෝ කියනවා ඒ භික්ෂුව අරහත් ඵල විමුක්තියෙන් මිදුණෙක්ව මිදෙනවා කියනවා මිදෙයි කියලා මං හිතනවා කියලා. මේක ගිහිල්ලා වක්කලීට කියන්න ඒ වගේම වක්කලීව උනන්දු කරන්න බය වෙන්න එපා වක්කලී බය වෙන්න එපා ඔබේ මානේ ලාමක එකක් නෙමෙයි ලාමක මරණයක් නෙමෙයි ඔබට වෙන්නේ කියලා මම කිව්වයි කියලා බුදුරජාණන් වහන්සේ අර භික්ෂුන් වහන්සේලාට උපදෙස් දෙනවා. එහෙම සිද්ධියකුත් වුණා. ඒ භික්ෂුන් වහන්සේලා වක්කලී තෙරුන් වහන්සේ ළඟට ගිහිල්ලා අර දෙවිවරු දෙන්නා කියපු කතාවත්
බුදුරජාණන් වහන්සේ දුන්නු උපදේශයත් වක්කලී බිය වෙන්න එපා, වක්කලී බිය වෙන්න එපා, ඔබේ මාන්නේ ලාමක එකක් නෙමෙයි කියලා ඒ දුන්නු උපදේශයත් අර වක්කලී තෙරුන් වහන්සේ දැනගත්තට පස්සේ තවත් ධෛර්යමත්ව කටයුතු කළා. ඒ සියදිවි නසා ගැනීම නැත්තම් ගලනාලේ කපා ගැනීම කර ගැනීමත් එක්කම තමන් වහන්සේ තාමත් මගපල් ලැබලා නැහැ කියලා දැනගත්ත වක්කලී තෙරුන් වහන්සේ විදර්ශනා වඩලා ඒ මොහොතේම කෙලෙසුන් නසා පිඹ රහතන් වහන්සේ නමක් වෙනවා. ඒ ආර්ය උත්තමයන් වහන්සේලා බොහෝ විට දකුණු ඇලේට තමයි හැරිලා පීනුවම් පාන්නේ. අර වේදනාවෙන් දුර්වලව තිබ්බ වක්කලී තෙරුන් වහන්සේගේ ශරීරය ඇඳේ උඩුකුරුව තියෙද්දි හිස විතරක් දකුණු පැත්තට හැරෙනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දුන්නු උපදේශ අනුව අර භික්ෂූන් වහන්සේලා කටයුතු කළා. ඊට පස්සේ රාත්‍රියේ දේවතාවෝ දෙන්නෙක් ඇවිල්ලා ඒ කිව්ව කාරණාවත් වක්කලී තෙරුන් වහන්සේ දැනුවත් කළ වක්කලී තෙරුන් වහන්සේගේ රහත් වීම සිද්ධ වුණා. බුදුරජාණන් වහන්සේ වක්කලී තෙරුන් වහන්සේ බලන්නට පසුව වැඩම කරනවා. වක්කලී තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ සම්බුදු සිරුර දකින්න බොහෝම කැමැත්ත දක්වපු තෙරුන් වහන්සේ නම. කොච්චර ශරීරයේ දුර්වල වුණත් බුදුරජාණන් වහන්සේව දකින්න ආසාවෙන් හිටියා. බුදුරජාණන් වහන්සේ මේ කුණු සිරුර තුල මොනවද තියෙන්නේ? රූපය අනිත්‍යයි, වේදනා සංඥා සංකාර විඥානය අනිත්‍යයි ආදී විදිහට මේ රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ තිලකුණු දකින තත්ත්වයට අන්තිම හෝරා කීපය තුල වක්කලී තෙරුන් වහන්සේට උපදෙස් දුන්නා. කවුරු හරි කෙනෙක් මේ ලෝකේ කෙනෙක්ට කල්යාණ මිත්‍රයෙක් වෙනවා නම් හොඳම කල්යාණ මිතුරා මිතුරිය බවට පත් වෙන්නේ ඔහු මැරෙන වෙලාවේදී අඬල වැළපිලා නෙමෙයි. දීපලීට කඩන් ලියා ගන්න දඟලමින් මහන්සි ගනිමින් කටයුතු කරන එකෙන් නෙමෙයි. හොඳම කලණ මිතුරා මිතුරෙක් වෙන්නේ ඔහුගේ ගමන් මග නැත්තම් සසරින් එගොඩ වීම ඒ වෙලාවේ හරි කරන්න පුළුවන් නම්, නැවත උපතක් නැතිවන විදිහට මගපල් ලබවන්න පුළුවන් නම් කොච්චර වටිනවද? කෙනෙක්ට හිතෙන්න පුළුවන් දුක් විඳ විඳ උත්පලව ඇඳට වෙලා ඉන්න කාලයක් එන්න කලින් මොකක් හරි හදිසියකින් මම මැරුණොත් හොඳයි කියලා. ඒක ධර්මානුකූලව වැරදි. කොච්චර කායිකව දුර්වල වුණත් මොහොතක් හරි මනුස්ස ලෝකෙට හැදෙන්න පුළුවන් නම් ඒ ඉන්න කාලයට ඇති කරගන්න කුසල සිත් වලින් පවා යහපත් ප්‍රතිඵල ගොඩක් හම්බ වෙනවා. මගපල් ලබන්න තාමත් අවස්ථාවක් තියෙනවා. ඇඟ දුර්වල වීගෙන ගියත් නැගිට ගන්න බැරුව ගියත් මගපල් ලබන තත්ත්වයට තමයි උනන්දු කරවන්න ඕන. වක්කලී තෙරුන් වහන්සේ බොහෝම හොඳ අවබෝධයෙන් කටයුතු කළේ. අර ස්වාමින් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගේ උපදේශ මේ අවවාදයේ ඇවිල්ලා දෙවිවරු මෙහෙම කිව්වා, බුදුරජාණන් වහන්සේත් මෙහෙම අවවාද කළා කියන පණිවිඩය කිව්වට පස්සේ වක්කලී තෙරුන් වහන්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණී යුක්ත රූප වේදනා සංඥා සංකාර විඥානයන් ගැන මට ඇලීමක් නැහැ, ප්‍රේමයක් නැහැ, මම ඒක සැක කරන්නේ නැහැ, මට කිසිදු විදිහක රාගයක් නැහැ, ස්ථීර සාර වශයෙන් මම මේක ගන්නෙ නැහැ, මට කිසිම විදිහකින් රූප වේදනා සංඥා සංකාර විඥානයට මේ ප්‍රේමයක් තණ්හාවක් ආලයක් රාගයක් ඒ කිසිම දෙයක් නැහැ. මේ ආදී විදිහට අර ස්වාමින් වහන්සේලාවත් දැනුවත් කළා. දැන් කෙනෙක් මානාසන්නව හොඳටම දුර්වලව ඉන්න වෙලාවක ඒකිනාගේ මානසික තත්ත්වය මේ මට්ටමකපත් කරගන්න නම් කොච්චර ලොකු දියුණුවක් ලබන්න ඕනද?
ඔය ඇත්ත සිල් රකින්න, ඔය ඇත්ත භාවනා වඩන්න, ඔය ඇත්ත චිත්ත සන්තතිය තුල ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම නිතරම පවතින විදිහට හුරු පුරුදු වෙන්න. එතකොට මේ වගේ දුෂ්කර වෙලාවක වුණත් ඔය ඇත්තන්ට පුළුවන් උතුම් ප්‍රතිඵල ගන්න තත්ත්වයටපත් වෙන්න. අවසන් වෙලාවේදී වුණත් වක්කලී තෙරුන් වහන්සේ අර ස්වාමින් වහන්සේලා වැඩම කළ ටික වෙලාවකින් තියුණු ආයුධයෙන් හිස ඒ ගලනාලේ කපාගෙන ඒ වේදනාවම අරමුණු කරගෙන කෙලෙසුන් නැසමින් රහතන් වහන්සේ නමක් පීනුවම් පෑවට පස්සේ අර ස්වාමින් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න තැනට වැඩම කළාට පස්සේ එක පැත්තක වාඩි වෙලා වක්කලී තෙරුන් වහන්සේ කිව්ව ටික කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ අර භික්ෂුන් වහන්සේලාට මෙහෙම දේශනා කරනවා. පින්වත් මහණෙනි, දැන් හැමදෙනාම නැවත කාලසිලා විහාරයට යන්නට ඕනේ. අපි හැමෝම දැන් ඉසිගිලි පර්වතයේ කාලසිලා විහාරයට වැඩම කරමු. ඒ වක්කලී භික්ෂූන් වහන්සේ බෙල්ල කපාගෙන ඉන්න තැනට අපි දැන් පිටත් වෙන්න ඕන. මෙහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දී අර ස්වාමින් වහන්සේලා බොහෝම භක්තියෙන් එහෙමයි ස්වාමීනි කියලා පිළිතුරු දෙනවා. බුදුරජාණන් වහන්සේ අර භික්ෂූන් වහන්සේලාත් එක්ක ඉස්සිගිලි පර්වතයේ කාලසිලා විහාරයට වැඩම කරනවා. අර ඇඳේ උඩුකුරුව සයනේ වැතිරිලා දකුණු පැත්තට හිස හැරිලා ගලනාලේ කපාගෙන පිරිනිවන් පාලා ඉන්න වක්කලී තෙරුන් වහන්සේගේ ශරීරය බුදුරජාණන් වහන්සේ දුරදීම දකිනවා. අර භික්ෂූන් වහන්සේලා ඒ ශරීරය දකිනවා. ඒ වෙලාවේ යම්කිසි දුමක් නැගෙනහිර පැත්තටත් යනවා. අර මල සිරුර ළඟින් බස්නාහිර පැත්තටත් යනවා. අහපව මල සිරුර ළඟට එනවා. අහපව උතුරු දිශටත් යනවා. අහපව වෙනවා දකුණු දිගටත් යනවා. අහපව වෙනවා යටටත් යනවා උඩටත් යනවා. ඊසාන නිරිත ගිනිකොන වයඹ ඒ අනුදිශාවලටත් යනවා. කළු දුමාරයක් මොනවදෝ හොයනවා. කළු දුමාරයක් මොනවදෝ හොයමින් එතන වටේ කැරකෙනවා. මේ වෙලාවේදී භාග්‍යවත් ලෝකුරු බුදුරජාණන් වහන්සේ අර භික්ෂුන් වහන්සේලාට මෙහෙම දේශනා කරනවා. පින්වත් මහණෙනි, ඔබ අර නැගෙනහිර පැත්තට යන, බස්නාහිර පැත්තට යන, උතුරට යන, දකුණට යන, උඩට යන, පහළට යන, අනු දිශාවලට යන ඒ අඳුර දකින්නවාද? අඳුර පෙනුණාද? ඒ අඳුර ඔබට මේ දකින්න පුළුවන් වුණාද? මේ ඉන්න භික්ෂුන් වහන්සේලා ඒ අඳුර දැක්කද කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. අර පින්වතුන් වහන්සේලා එහෙමයි ස්වාමීනි කියලා පිළිතුරු දෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි, ඒ වෙන කවුරුත් නෙමේ ඔය කළු තුමාරේ විදියට ඔය මොනවද හොයමින් ගැවසෙන ඔය පුද්ගලයා පවිතු මාරයා. වක්කලී කුල පුත්‍රයාගේ ප්‍රතිසන්දි විඥානය කොහේද හටගත්තේ කියලා ඔහු හොයනවා. ඔය පවිතු මාරයා මෙතන හැමතැනම හොයනවා වක්කලී කුල පුත්‍රයාගේ, වක්කලී තෙරුන් වහන්සේගේ නැවත උපත කොහේද සිද්ධ වුණේ කියලා. පින්වත් මහණෙනි, මේ වක්කලී කුල පුත්‍රයාගේ නැවත ප්‍රතිසන්දි විඥානය පහළ වුණේ නැහැ.
ඒ ප්‍රතිසන්දි විඥානයේ වේදනා සංඥා සංකාරියෝ ඒ රූපයක් නැවත කොහේවත් පහළ වුණේ නැහැ. නරක තිරිසන් ප්‍රේත අසුර මනුස්ස චාතුරු මහරජික තාවතිංස යාමතුස නිර්මාරති පානිම්මිත වසවාර්ති ඔය කාම භූමි 11 කොහේවත් නැහැ. බ්‍රහ්ම පාරිසජ්‍ය බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම පරිත්තාභ අපමානා බාබාසර පරිත්ත සුභ අපමාන සුභ සුභකින්න වීහප්පල අසඤ්ඤ සත්ත්‍ය අවිය අතාප සුදා සුදස්සී අකනිට ආකාසා නංචායතන විඥානං ඡායතන ආකින්චං ඥායතන නේව සංඥා නාසඤ්ඤා එතන ඔය සත්ත්ව විඥානාත්‍ති නව සත්තාවාස ඔය කිසිදු කාම රූප අරූප කියන කිසිදු භූමියක කොහේවත් මේ වක්කලී තිරුන්ගේ පංචපාදා නස්කන්ධී පහළ වුණේ නැහැ. පින්වත් මහණෙනි මේ වක්කලී කුල පුත්‍රයා මේ වක්කලී තිරුන් වහන්සේ සියලුම ස්කන්ධයන්ගේ පැවැත්ම සහ මුලින්ම නැති කළ දැම්මා. අනුපාදිශේෂ පරිනිර්වාණී පින්වම් පෑ උත්තම ශ්‍රේෂ්ඨතමයාණන් වහන්සේ නමක් බවට පත් වුණා කියලා බුදුරජාණන් වහන්සේ අර භික්ෂූන් වහන්සේලා මැද දේශනා කළා. වක්කලී තිරුන් වහන්සේ ඒ විදිහට උතුම් මහෝත්තම රහතන් වහන්සේලා අතර පින්බ රහතන් වහන්සේ නමක සසර ගමන් මඟ නිමා කරන්නට යෙදුණා. කරුණාවන්ත ගුණබර පින්වත්නි ඔය තන්ට තව ඕනනම් මේ මනුස්ස ලෝකයේ අවුරුදු 10ක් 15ක් 20ක් මාස 5ක් 10ක් මාසයක් සතියක් අවුරුදු 30 40ක් කොහොම වුණත් අවුරුදු 100කට වඩා අඩු කාලෙකින් ඔබට සමුගන්න වෙනවා. ටිකෙන් ටික දි รา පත් වෙමින් ලෙඩ වෙමින් මරණයට ලං වෙන මේ සසර දුක් කතාන්දරේ නිමා කර ගන්නට ඔබ විහිස මහන්සි ගන්නට ඕනේ. ඒ සඳහා මේ ධර්ම දේශන අතිශයින්ම උපකාර කර ගන්නට ඕනේ. කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි අද දවසේදී පුණ්‍යවන්ත ඔය ඇත්තෝ නිර්වාණ පටිපදා ධර්ම දේශනා මාලාවට අදාළව වක්කලී සූත්‍රයෙන් ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන්නට යෙදුනේ. මේ වෙනකොට සූත්‍ර දේශනා රාශියකින් ධර්ම දේශනා රාශියක් ශ්‍රවණය කරන්න තියෙනවා. අදත් ඔය ඇත්තෝ වක්කලී සූත්‍රයෙන් උතුම් ධර්ම ශ්‍රවණය කරන්නට යෙදුණා. ඔය ඇත්තන්ට නොතේරුණු තැනක් මොනවා හරි දහම් කරුණක් ගැටලුවක් විසඳ ගන්න අවශ්‍ය නම් අවස්ථාව ලබා දෙන්න පුළුවන්. අපේ පින්වන්ත කාලිංග මහත්මයා. එහෙමයි සාදු සාදු සාදු. සහ සිටිය දේශනාවට කඳුනේ කවුරු හරි ගැටලුවක් තියෙනවා නම් ස්වාමීන් වහන්සේට කරුණාකර ඉදිරිපත් කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ කවුරු හරි ප්‍රශ්නයක් අහන කාල ස්වාමීන් වහන්සේ එතකොට වක්කලිය හාමුදුරුවෝ එතන තෙරුන් වහන්සේ අවසානයේදී මරණයට කියන්නේ පිරිනිවන් පෑවේ ඒ අවස්ථාවේදී ස්වාමීන් වහන්සේ ප්‍රගුණ කලේ විදර්ශනා කලේ ඒ ඇති වූ අරමුණු කලේ වේදනාව කියලා කිව්වනේ ස්වාමීන් වහන්සේ. එතකොට වේදනාව ගැනද අනිත්‍ය දුක්ඛ අනාත්මය ඒ අවස්ථාවේදී මෙනෙහි කලේ? ඒ වෙලාවේදී කායික වේදනාවත් එක්ක වක්කලී තෙරුන් වහන්සේ පංචපාදා නස්කන්ධීම ත්‍රිලක්ෂණය තමයි දකින්නේ. ඒ කියන්නේ වක්කලී තෙරුන් වහන්සේට අර ලොකු කැක්කුමක් ඇති වෙනවානේ මේ විදිහට මේ බෙල්ල කපා ගත්තට පස්සේ වක්කලී තෙරුන් වහන්සේ ඒකින් දැනගන්නවා තමන් වහන්සේ මේ තවමත් පෘථග්ජනයි කියලා. හැබැයි උන්වහන්සේ කරමින් හිටියේ විදර්ශනාව තාමත් මේ හොඳට වඩමින් අමතක වෙලා මොනවත් තිබ්බේ නැහැ. රහත් වෙලා හිටියා කියලා හිතුවට එහෙම නැහැ කියලා දැනගත්ත ගමන්ම විදර්ශනාවේ ත්‍රිභූමික සංස්කාරය කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන සියලුම ස්කන්ධයන්ගේ ත්‍රිලක්ෂණයේ දකිමින් උන්වහන්සේ මඟපල් ලබන්නට කටයුතු කරගත්තා. එහෙමයි ස්වාමීන් ඒ ඇති උනේ එතන ඇති උනේ අත්‍යවශ්‍යම දුක් වේදනාවක් නේ ස්වාමීන් නෑ ඇතුුනේ කැක්කුම වේදනාව. ඒ කියන්නේ එතන දුක්ඛ වේදනාව කායික දුක් වේදනාවක් නැතුනේ. එහෙමයි ස්වාමීන් මෙතෙන්දී වේදනාව කියන එක අපි ස්කන්ධ වලදී ගන්නේ අපි නාම ධර්ම වල වේදනා කියන චෛතසිකේනේ.
ඒතකොට කායික දුක් වේදනාවත් එක්ක සමේ වක්කලී තෙරුන් වහන්සේ වේදනා ස්කන්ධයම සංඥා සංකාර විඥාන ස්කන්ධයම රූප ස්කන්ධයම කියන මේ ත්‍රිභූමික සංස්කාරම තමයි ගන්න. ඒ කියන්නේ ස්කන්ධ ධාතු ආයත ඉන්ද්‍රියාදී මේ පරමාර්ථ ධර්මම තමයි විදර්ශනාවට නංවන්නේ. එහෙමයි සවනාස පැහැදිලි. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයම තමයි විදර්ශනා උනේ නේ සවනාස. ඔව්. එහෙමයි සවනාස. සවනාස අනිත් එක අනිත්‍ය දුක්ඛ අනාත්මය ගැන අපි වහන්සේ දේශනා කළේ දැන් අපිට. ඒතර සවනාස අපි රූප 28ක් ගැන කතා කළා. සවනාස ඔය රූප 28ත් ඇතුළත් වෙන්නේ කර්මජ චිත්තද රූප කියන වලටත් ඔය සම්බන්ධතාවයක් තියෙනවා නේද සවනාස? එහෙම එකක් තියෙනවද? මේ රූප 28න් අපිට රූප 18යි කර්මයේ සිට උණුසුම ආහාර කියන හේතුන්ගෙන් හටගන්න රූප විදිහට තියෙන්නේ. එතකොට රූප 18යි. අර අපි ඉස්සෙල්ලා කිව්ව සතර මහා භූත රූප, ඒ වගේම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ චක්කුසෝත ගාන ජීවහා කාය ස්ත්‍රීභාව පුරුෂ භාව තදේ රූපේ ජීවිත රූපේ ආහාර රූපී කියන මෙන්න මේ 18 තමයි කම්මචිත්ත ආහාර කියන හේතුන්ගෙන් හටගන්නේ. එතකොට ආකාශ ධාතුව කාය විඤ්ඤාත්‍ය වචී විඤ්ඤාත්‍ය ලහුතා මුතා කම්මඤ්ඤතා උපචේසාන්තති ජරතා අනිච්චතා කියන මේ දේවල් අර හේතුන්ගෙන් හටගන්න රූප නෙමෙයි. එතකොට මේවා මේ 10 අනිස්පන්න රූප අර මේ රූපවල තියෙන ලක්ෂණ ආදී විකාර ස්වභාවයන් සහ ඒ රූපවලට ආවේනික කාරණා තමයි මේ රූප 10 තියෙන්නේ. පැහැදිලි ස්වාමීන් ඒක මට ගැටලුවක් තිබුණේ ස්වාමීන් ගැන. මොහොම පෙන් ස්වාමීන් තව තියෙනවද කාට හරි අදහසක් ඉදිරිපත් කරන්න නැත්නම් ප්‍රශ්නයක්? හොඳයි එපමණයි වගේ නේද? එහෙමයි ස්වාමීන් මම හිතන්නේ ස්වාමීන් එපමණයි. ඔය සත්පුරුෂ හැමදෙනාම අඛණ්ඩවම මේ ධර්ම දේශනා මාලාවත් එක්ක සම්බන්ධ වෙන අපි ලබන සතියේ ඊටම සුවිශේෂී ධර්ම දේශනාවක් සිදු කරන්න ඔය ඇත්තන්ට යෝජනා තියෙනවා නම් අහන්න කැමති ධර්ම දේශනා දැන් කියන්න පුළුවනි. පින්වන්ත ඔය ඇත්ත හැමදෙනාම අද දවසේදී ධර්ම ශ්‍රවණය කරමින් බොහෝ පුණ්‍ය කුසල කර්මයෝ රැස් කර ගන්න තියෙන මෙතික් වේලා සිදු කරගත් සියලුම පුණ්‍ය ධර්මයෝ විස්රාම වලත් විධාමුදා කරන ලැබේ කාලින් කුණරත්න පින්වන්ත මහත්මයා සමත් කුණරත්නේ දයාබර පින්වන්ත මහත්මිය විවිධ රටවල සිටින සදහැබර පුණ්‍යවන්තයෝ හැමකේ නමින් මියගේ සාංශාරික නෑදෑයිනට අනුමෝදන් වේවා කියලා ඥාතීන් අනුමෝදන් කරන්න ඉදම් මේ ඥාතීන් අනුමෝදන් Idamme ñaatinam hotu sukita huntu ñaatayo. Idamme ñaatinam hotu sukita huntu ñaatayo. Idamme ñaatinam hotu sukita huntu ñaatayo. දිව්‍යයන්ටත් මේ පින් අනුමෝදන් කරන්න ආකාසට්ටාච. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති. නිවනම අරමුණු කරන්න ඉදම්මේ පුඤ්ඤං ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු ආසවක්ඛයා වහං හෝතු. මේ පින නිවන් අවබෝධ වීම පිණිසම නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා මේ කුසලයේ බලයෙන් නිවන් දකිනාතුරුම පස්පව් දස අකුසල් කරන බාලයින්ගේද අසත්පුරිසයින්ගේද පාප මිත්‍රයින්ගේද ආශ්‍රය නොලැබීවා දානාදී පින්කම් කරන
සීලාදී අනන්ත ගුණ පුරණ අනන්ත ගුණ පුරණ විදර්ශනාදී විදර්ශනාදී භාවනා වඩන භාවනා වඩන සත්පුරිසයින්ගීද සත්පුරුෂයන්ගේද කල්යාණ මිත්‍රයින්ගීද කල්යාණ මිත්‍රයන්ගේද බුද්ධාදී බුද්ධාදී ආරි මහුත්තමයින්ගීද ආර්ය මහෞත්තමයන්ගේද ආශ්‍රයම ලැබීවා ආශ්‍රයම ලැබේවා. පින්වත්නි පින්වන්ත ඔබටයි අපි මේ ආශිර්වාද කරන්නේ සත්පුරුෂ පුණ්‍යවන්ත යුද හමුදා කරනල අපි පින්වන්ත කාලින් ගුණරත්න පින්වත් මහත්මයා දයාබර මහත්මිය අපේ සමත් ගුණරත්න මහත්මියට යුද රටවල සිටින ওই පුණ්‍යවන්ත මහත්මීන්ට විශේෂයෙන්ම අපි මේ ධර්ම දේශනා රචනා කරමි අපි මේ ධර්ම දේශනායේ ලිඛිතව සකස් කළ කටයුතු කරන අපේ සෝමා බාලචන්ද්‍ර පින්වන්ත අම්මාට සත්පුරුෂ පුණ්‍යවන්ත ඔය සදහැබර පුණ්‍යවන්ත මහත්මීන් හැමත තුනුරුවන්ගේ සරණින් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවචේ අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිච්ඡතු. සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්දා සීල ජයා වාසං බුද්ධ පුත්තං නමාමහං. ඕකාස වන්දාමි බන්තේ මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බා සාමිනා කතම් පුඤ්ඤං මයං දාතබ්බං සාදු. ඕකාස ద్వාරත්තේන කතං සබ්බයං අච්ඡයං කමත මේ බන්තේ ඕකාස කමාමි බන්තේ ဒုတိယံ පි ඕකාස කමාමි බන්තේ තතියම්පි ඕකාස කමාමි බන්තේ. අවසරයි ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි පින්වත් සියලු දෙනාටම. සදා වන්දනීය පූජනීය නම කියන්න අවසරයි අතිපූජනීය තපෝවනේ රතන ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය වේවා. අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් සහිතාමත් කරුණාවෙන් මෙම ගැඹුරු දහම් කරුණු අප සියලු දෙනාටම වැටහෙන පරිදි සරලව දේශනා කරන ඔබ වහන්සේට පාදාභිවන්දනා කර පුණ්‍යානුමෝදනා කරමි. මෙම උතුම් ශාසනික මෙහෙවර চিරාත් කාලයක් පහසුවෙන් කරගෙන යාමට ඔබ වහන්සේට අවශ්‍ය නිදුක් නිරෝගී කායික මානසික සුවපත් භාවය ලැබේවායි අප සියලු දෙනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු. ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය ලැබීමට මෙම ධර්ම දානමය මහා කුසලයේ හේතු වාසනා වේවා. තවද ඔබ වහන්සේව මෙලවට බිහි කර ශාසනයට දායාද කළ ආදරණීය දෙමාපියන් වහන්සේලාට සහ ඔබ වහන්සේගේ ගුරු දේවෝත්තමයන්න් වහන්සේලාට මෙම ධර්ම දානමය කුසලය අනුමෝදන් කරමි අනුමෝදන් වේවා. මෙම ධර්ම මණ්ඩපයේ දේශනාවන් කරගෙන යාමට සහාය දක්වන අපගේ අපරැක්කේ පඤ්ඤාසාර ස්වාමින් වහන්සේ, සුදාරක ස්වාමින් වහන්සේ, සුමග්ග ස්වාමින් වහන්සේ ඇතුළු සේනාසනයේ වැඩ වාසය කරන අනෙකුත් ස්වාමින් වහන්සේලා ඇතුළු කාර්ය මණ්ඩලයටත් මෙම ධර්ම දානමය කුසලයේ අනුමෝදන් කරමි අනුමෝදන් වේවා. තවද මෙම ධර්ම දේශනාවට සම්බන්ධ වූ පින්වත් ඔබ සියලු දෙනා ඇතුළු ලෝවාසී සියලු සත්වයින්ටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි සියලු දෙනාටම. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ලබන සතියේ අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න. විදුලිය විසන්ධිය වුණත් අපි ඔඩියෝ විදිහටයි දේශනා මාලාව දිගටම පවත්වනවා. හැමෝම සම්බන්ධයෙන් තෙරුවන් සරණයි. බොහොම පිං සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.